right ආයි ලියමු හැමෝම ලියමු ඔන්න දශම සංඛ්‍යා අඩංගු දශම සංඛ්‍යා අඩංගු දත්ත සමූහ දශම සංඛ්‍යා අඩංගු දත්ත සමූහ වුන්ත්‍රපත්‍ර සටහනක නිරූපණය ඔව් සංඛ්‍යා අඩංගු කියන තැන ඉඳන් කියන්නකෝ. සංඛ්‍යා දශම සංඛ්‍යා අඩංගු දත්ත සමූහ වුන්ත්‍රපත්‍ර සටහනක නිරූපණය. ඉතින් අලුතෙන් සම්බන්ධ වෙච්ච දරුවෝ ඉන්නවා නම් අහගන්න අපි පාඩමක මැද ඉන්නේ. ඒ නිසා ඔබට මේ ටික එකපාර තේරුම් නැහැ කියන බය වෙන්න එපා. ඔයගොල්ලන්ට මගෙන් මේ පාඩමේ මුල් ටික රෙකෝඩින් එක ඉල්ල ගන්න. අලුතෙන් සම්බන්ධ වෙච්ච දරුවෝ ඉන්නවා නම් කෙනෙක් මැසේජ් කරා අලුතෙන් එන්නේ කියලා. ඒ නිසා දෙන්නෙක් මැසේජ් කරලා තිබ්බා. ඒගොල්ලෝ මගෙන් රෙකෝඩින් එක ඉල්ල ගන්න පුතේ. අද දවසේ නැති ඕනෑම දරුවෙක්ට අද සම්බන්ධ වෙන්න බෑ කියලා ගොඩක් අය කියලා තිබ්බා. මේකේ රෙකෝඩින් එක දෙනවා. ඒ නිසා ගැටලුවක් වෙන්නේ. අද විශේෂම කරුණ නෙවෙයි සාකච්ඡා වෙන්නේ. කරපු දෙයකින් පොඩ්ඩක් ඉස්සරහට යනවා. දැන් දශම සංඛ්‍යා පුතේ අපි බලමු වුන්ත්‍රපත්‍ර සටහනක ලකුණු කරන්නේ කොහොමද කියලා. බලන්න මේ දශම සංඛ්‍යා සියල්ලම සැලකුවාම මම බෝඩ් එකේ දාලා තියෙන දශම සංඛ්‍යා සෙට් එකක්. දශම තිත පේනවා නේද? හැම එකෙම දශම සංඛ්‍යාවක් දශම ස්ථානයක් තියෙනවා. දැන් ඕගොල්ලෝ පළවෙනි මම සංඛ්‍යා ලියුවොත් පුතේ 5.1 නේ. පළවෙනි එක මම මේ නැවත ලිව්වා. මේ තමයි එක ස්ථානෙනේ. එක ස්ථානය. මේක අපි දන්නවා දශම තිත. අය ඉගෙන ගන්න දේවල් මේ දශම තිත. right. පුතා මෙන්න කවුද? පළමු දශම ස්ථානය. දැන් පුතේ ඔබ දන්නවා වෘත්තපත්‍ර සටහනක් එන්නේ කොහොමද? chart එක මේ පැත්තේ වෘත්තය මේ පැත්තේ පත්‍රය නේද? එතකොට පූර්ණ සංඛ්‍යාවකදී දැන් අපි දන්නවා පත්‍රයට යන්නේ එක ස්ථානයේ පමණයි. පූර්ණ සංඛ්‍යාවක. එතකොට අනිත් සියලුම තැන් යන්නේ වෘත්තයට. දැන් මේ වගේ සංඛ්‍යාවක දශමක් තියෙනකොට පුතේ දශම සංඛ්‍යාවක අපි මේ සංඛ්‍යාව ගැන දුත් 5.1 එක දශම ස්ථානයයි තියෙන්නේ. එක දශම ස්ථානයයි තියෙන්නේ. ඒතර දශම සංඛ්‍යාවක හැම එකෙම එකම දශම ස්ථානයක් තියෙන අවස්ථාවේ හැම එකෙම එක දශම ස්ථානයක් තියෙන අවස්ථාවේ යන්නේ. එතකොට දශම සංඛ්‍යාවක වෙනසක් වෙනවා. මොකද්ද? එක ස්ථානයේ පැමිණෙනවා වෘත්තයට. එක ස්ථානයේ පැමිණෙනවා වෘත්තයට. right මම හිතන්නේ ඔයාලට අවබෝධ වෙන්න ඇති. හැම වෙලේම පුතේ මතක තියාගන්න වෘත්තපත්‍ර සටහනක පත්‍රයේ පැත්තේ ලියවෙන්නේ එක ඉලක්කම. ඒ නිසා අපි දැන් මේකෙදී පළමු දශම ස්ථානයේ තමයි ලියන්න වෙන්නේ කොහෙද? කොහෙද ලියන්න වෙන්නේ? පත්‍රයේ පැත්තේ. right. ඔය කාරණාව ඔළුවේ තියාගෙන තමයි වැඩේට යන්න ඕනේ. එහෙනම් පුතේ ඔයගොල්ලෝ දන්නවා බලන්න 5.1 මේ 5.3 ඒ වගේ පහේ එක ස්ථානයේ පහ වෙච්ච පහේ දශම ගණන් ටික තියෙනවා. ඊට පස්සේ 6 ඒවා තියෙනවා. මේ මම දැන් යටින් ඉරා දෙනවා 5.1 5.3 5.2 5.2 5.3 ඔය ඔක්කොම පුතේ 5 දශම ගණන්. right. එහෙනම් අපිට ගත්ත හැකි ඒ සංඛ්‍යා ටිකට වෘත්තය 5 ලෙස. වෘත්තය 5යි හැම එකේම. අපිට එක ස්ථානයේ තමයි මේ අවස්ථාවේ දශම සංඛ්‍යාවකදී පළමු දශම ස්ථානයේ පමණක් තියෙන දශම සංඛ්‍යා වෘත්තපත්‍ර සටහනක දානකොට පුතේ මොකද වෙන්නේ අපිට? අපිට සිද්ධ වෙනවා එක ස්ථානයේ ලියන්න වෘත්තයේ පැත්තේ. right මෙන්න වෘත්තපත්‍ර සටහන අපි සකස් කරන්න යන්නේ right. දැන් එහෙනම් ඔයාලට අදහස තියෙනව නේද කරන්නේ කොහොමද කියලා. එහෙනම් 5.1 අපි කොහොමද ඕකේ මාක් කරන්නේ? right. අපි බලමු. පුතේ 5.1 එක ලියනවා මෙතනින්. ඔයා දන්නවනේ 5.1 5 දශම ගණන්. දැන් මේක
ආරෝහණ පිළිවෙලට සකස් කරලා දීලත් නැහැ. ඒ නිසා අපි 5.0 ගණන් ටික පහේ වෘත්තයේ යටතේ පත්‍ර ටික දා ගන්න ඕන ආරෝහණ පිළිවෙලට. එතකොට 5.0 ගණන් ටික යටින් මම ඉරි ගහලා තියෙනවනේ. බලන්නේ හැම තැනකදීම 5.1 ඉන්නවා 5.3 5.2 5.2 5.3. එහෙනම් පොඩිම කෙනා කවුද 5.1? එහෙනම් එයා තමයි මුලින් ඉන්නේ. 5.1 කියව එකයි. දශමතිත කොහෙවත් මාක් කරන්න යන්නේ නැහැ පුතේ. අපි යතුරුදී මේ ගේම් ගහ ගන්නවා. යතුරු දෙනකොට අපි ගැලපෙන දිරේ යතුරු දී ගමු. යතුරු දුන්නාම හරි ඒගොල්ලන්ට බලන කෙනාට මේක අරගන්න පුළුවන් යතුරු දුන්නාම. දැන් සාමාන්‍යයෙන් හිතුවොත් මේක 51 කියලා හිතන්නත් පුළුවන් නේද? නමුත් අපි යතුරු දුන්නාම එයා තේරුම් ගන්නවා මේ ලියලා තියෙන්නේ 51 නෙවෙයි මේ 5.1 කියලා. අපි ඒ විදිහට සකස් කරලා යතුර දෙමු අන්තිමට ඉස්සරෝම සංඛ්‍යා ටික මාක් කරගෙන එමු. හරි ඊට පස්සේ පුතේ අපිට ගන්න වෙන්නේ 5.2 දෙන්නෙක් ඉන්නවා. 2 5.2කට නැවත දෙකක් දානවා. ඊට පස්සේ 5.1 හරි දැන් 5.2 මේ දෙකම හරි. දැන් 5.2 තව 5.2ක් තියෙනවා පුතේ. ඒකට තව දෙකක් දානවා. ඊට පස්සේ පුතේ ඉන්නවා 5.3 ඉන්නවා. නැවත 5.3. නම් 5.0 ගණන් ඉවරයි. දැන් එහෙනම් වෘත්තයේ පහේ කට්ටිය ඕකේ. දැන් අපි යනවා වෘත්තය 6. අපි 6.0 යටින් ඉර ගහමු පුතේ 6.2 ඉන්නවා. 6.1 ඉන්නවා. 6.3 ඉන්නවා. 6.4 ඉන්නවා. 6.3 නැවත ඉන්නවා. එච්චරයි 6.0 ගණන් ඉන්නේ. ඔය සෙට් එකකින් අපි මාක් කරගමු පොඩිම එක්කෙනා කවුද? පුතේ 6.1 තමයි පොඩිම කෙනා නේද? මෙන්න මෙතන ඉන්න ඕන 6.1 මැක්කුවා. ඒක ගම මාක් කරගත්තා. මම ටක් ගාලා මකනවා. එතකොට මට වරදින්නේ නැති නිසා. මේ තියෙන 6.2 නැවත ඉන්නවා. ඒකත් දාගත්තා. මෙතන 6.3ක් ඉන්නවා පුතේ ඒකත් දාගත්තා. තව 6.3ක් ඉන්නවා මෙතන ඒකත් දාගත්තා. තව මෙතන ඉන්නවා 6.4ක් ඒකත් දාගත්තා. දැන් පුතේ 6.0 ගණන් ඉවරයි. වෘත්තය 6 වෙච්ච සෙට් එක ඉවරයි. 5 6 7 දැන් 7.0 ගණන් බලමු කවුද 7.3 ඉන්නවා 7.9 ඉන්නවා 7.8 ඉන්නවා 7.9 ඉන්නවා මේකේ 7.2 ඉන්නවා මේකේ 7.1 ඉන්නවා. එහෙනම් ඔය ඉරි ගහපු සෙට් එක දැන් මාක් කරගමු. වෘත්තය 7 7.1 කොහොමද මාක් කරන්නේ මෙහෙම. පළවෙනි දවසේ හිටපු නැති අයට මේකේ චුට්ටක් පැටලෙනවා ඇති. නමුත් අවබෝධයෙන් අහන් හිටියොත් ඉගෙන ගන්න පුළුවන්. හරි ඊට පස්සේ පුතේ 7.2 ඒවා ඉන්නවද උ? ඒකත් දාගමු මෙන්න ඒකත් මාක් කරගමු. ඊට පස්සේ ඉන්නවා පුතේ 7.3. right ඊට පස්සේ අපිට ඉන්නවා 7.0 වලින් ගත්තොත් 7.8 මාක් කරන්න ඕනේ. 7.9 7.0 ගන්නොත් දැන් ගොඩ. දැන් අපි යනවා කීයටද? 7.9 එකක් tie තව. කොහෙද තියෙන්නේ තව? right sorry. ඔය එකක් තියෙනවානේ. ඊ ගහලා තිබ්බ අපිට මිස් වුණා. එහෙනම් පුතේ 7.9 වත් ඉවරයි. දරුවනේ ඕගොල්ලෝ මේ සාමාන්‍ය වෙලාවට මියුට් කරලා තියාගන්න. ප්‍රශ්නයක් අහනවනම් ටක් ගාලා අන්මියුට් කරලා අහන්න. මොකද නැත්තම් අර ඔයාලගේ ශබ්දපත් දිනකොට ඕගොල්ලෝ තමයි ඩිස්ප්ලේ එකට එන්නේ. ඒකට මම බෝඩ් එකේ ලියන එක අනිත් පැයට පේන්නේ නැතු වෙනවා. ඒ නිසා මියුට් එකේම තියාගන්න. right. හරි පුතේ දැන් 8.0 ගණන් වලට යමු. වෘත්තේ 8 වෙනවා. 8 ඉන්නවද බලමු. මෙතන එකක් ඉන්නවා. මේ ඉන්නේ 8.0 කට්ටිය. මාක් කරගමු පුතේ. 8.1 ඉන්නවා. මෙන්න ගත්තා. යා ඕකේ. ඊට පස්සේ 8.2 ඉන්නවා. මෙන්න ගත්තා. මේකෙදි පුතේ මේ ක්‍රමයේදී එකපාරම ආරෝහණ පිළිවෙලට සකස් වෙනවා. 8.4 ඉන්නවා. තව 8.4ක් ඉන්නවා. දෙකක් දාමු. මෙතන ඉන්නවා පුතේ 8.7ක්. හරි. දැන් 9.9 ඉන්නවද බලමු. උඩ නෑ 9.9. මේකෙත් නෑ. මෙතන දෙන්නෙක් ඉන්නවා 9.9. මෙතනත් ඉන්නවා. එච්චර. 9.2 පුතේ දෙන්නෙක් ඉන්නවා. 9.2. හතරත් 9.2 යත් හරි. මෙතන 9.4 යත් හරි. right. ඔන්න එහෙනම් 9.9 හරි. බලන්න පුතේ දැන් සංඛ්‍යා කීයක් කියනද කියලා? 5යි මේ පැත්තට 5 නම් 25ක් ඉන්නවා. පස්සට 5 25. බලමු 25 මාක් වෙලාද කියලා. 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි 9යි 10යි 11යි
12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25 එහෙනම් පුතේ සියලුම දත්ත ලස්සනට ආරෝහණ පිළිවෙලටම සකස් වෙලා වෘන්තර පත්‍ර සටහන ඇඳුණා. දැන් මේ 51 කියලා දැන් මේ දත්ත ටික දකින්න නැති කෙනෙක් හිතන්නේ මේක 51 කියලා. නේද? 51 නේද 52 කියලා. නමුත් 5 දශම ගණන්. අපිට එතකොට පුතේ යතුරෙන් ගේම ගහගත්තා හැකි. කොහොමද යතුරෙන් ගේම ගහගන්නේ? පුතේ මට මේ මේකේ ලිව්වොත් ඔයාලට පේනවද යතුරු මම මේ හරිය ලිව්වොත්? පේනව අඩුයි නේද? නෑ සර්. නේද? පේන්න අඩුයි සර්. ඔව්. ඒ නිසා මම යතුරු මේ හරියෙන් ලියනවා. හැබැයි ඕගොල්ලෝ යතුරු ලියන්නේ වෘන්තර පත්‍ර සටහනේ යටින් යතුර. ඊළඟ මොකද කරන්නේ? 32ක් තියෙනවා. කවුද අපි ගන්න? මෙන්න මේක ගමු. 6 ඉරක් 1 යනු කීයද පුතේ මේ 6 ඉරක් 1 යනු? කියන්නකෝ. 6.1. ඔව් 6.1 යන්නයි කියන්නේ. ඕක තමයි යතුර. යතුර ලියවෙන්න ඕනි යටට මේක යන්න ඕනි යටට. මේක යට ලියවෙන්නේ මුතු ප්‍රතිසටහන. දැන් පුතේ දකින්න එකෙක් දන්නවා මේ සංඛ්‍යා ටික නැතත් මෙයා මේ 6.1 වගේ මේක 6.1 නම් මේක 7.1 කියලා යාට තේරෙනවා. මේක 8.1 නම් මේක 6.2 මේක 5.2 කියලා යාට තේරෙනවා. අන්න ඒ යතුරේ chance එක එකයි පුතේ. නැත්තම් මේක 51 යතුරු එයා නොලියුව නම් බැරි වෙලාවත් සාමාන්‍යයෙන් මෙයා හිතන්නේ මේක 51 කියලා මේක 61 කියලා. නමුත් යතුරෙන් පස්සේ එයාට බලන කෙනාට වරදින්නේ නැහැ. රයිට්. එහෙනම් පුතේ අපි සටහන් කරගමු. දත්ත ටික දාගන්න, වෘන්තරපත් සටහන අඳින්න මේක දාගන්න. රයිට්. දැන් ඔයගොල්ලෝ වෘන්තරපත් සටහන අඳින විදිහ ගිය සතියේ කතා කරා. ගිය සතියේ කියන්නේ සෙනසුරාදා. එතකොට ඊට පස්සේ එතනින් එහාට දැන් අපි ඉස්සරම කතා කරේ සාමාන්‍ය සංඛ්‍යා. ඊට පස්සේ අපි 100 ගණන්. ඒ කියන්නේ 100 සහ 999 අතර සංඛ්‍යා කොහොමද ලකුණු කරන්නේ කිව්වා. එතකොට වෘත්තය සඳහා ඉලක්කම් දෙකක් ආවා. ඉලක්කම් දෙකකින් යුතු සංඛ්‍යාවක් පත්‍රයට එකයි. දැන් අපි කතා කරා දශම සංඛ්‍යාවුත් මොකද කරන්නේ කියලා. හැම සංඛ්‍යාවකම හැම දත්තයකම තියෙන්නේ පළමු දශම ස්ථානයේ පමණයි. එතකොට මේ වගේ දශම සංඛ්‍යා ආපු වෙලාවට පුතේ මොකද වෙන්නේ? පත්‍රයේ පැත්තට එන්නේ පළමු දශම ස්ථානයේ. ඒ අවස්ථාවේ තමයි පළවෙනි වතාවට වෘත්තයට පළමු එක ස්ථානයේ ආවේ. කලින් කතා කරපු හැම අවස්ථාවකම අපේ වෘත්තයට ආවේ පළමු දශම මේ වෘත්තයට ආවේ නෑ මේ එක ස්ථානයේ. හැබැයි මේකෙදි ආවා. ඕක තමයි වෙනස වෙන්නේ. ලියන්නම්. ලියාගන්න. සර්. හරි ළමයි ඔන්න තියෙනවා. ඔහොමයි පුතේ දශම සංඛ්‍යාවක් ආවොත් වැඩි ගොඩ දාගන්න. සාමාන්‍යයෙන් පුතේ ඔබ දැනුවත් වෙන්න අපිට රයිට් ඔයගොල්ලෝ දැනුවත් වෙන්න අපිට දෙන්න පුතේ සාමාන්‍යයෙන් 8 වසරේදී උපරිම පළවෙනි දශම ස්ථානයේ විතරක් තියෙනයි තමයි. හරිද? ඒ නිසා දෙවන දශම ස්ථානයේ ආවොත් හැම එකේම දෙවන දශම ස්ථානෙට තමයි දෙන්නේ. ඒ වගේව අපේ මේ මට්ටමට දාලා නැහැ. ඒ නිසා ඔයාලට මේක තමයි ආවොත් දශම පැත්තෙන් එන්න පුළුවන් හොඳම ජාතිය ගන්න. එහෙනම් අපි වෘන්තරපත්‍ර සටහන් තුනක් කතා කරා. නේද? බිඳුවේ සිට 100 දක්වා සංඛ්‍යා ලකුණු කරන වෘන්තරපත්‍ර සටහනක්. ඊට පස්සේ 100 සිට 999 දක්වා ඉලක්කම් 3ක් තියෙන වෘන්තරපත්‍ර සටහන්. දැන් දශම සංඛ්‍යා. දශමත් එක්ක තියෙන පළමු දශම ස්ථානයේ සහිත කට්ටිය ලකුණු කරන හැටි වෘන්තරපත්‍ර සටහනේ. යතුරු අනිවාර්යයි. යතුරු නැත්තම් එහෙම දොර අර ගන්න වෙන්නේ නැහැ. වෙන වෙන ඒවා හිතයි එතකොට. ලියලා ඉවර කරන් ටක් ගාලා රේස් හෑන්ඩ් කරන්න පුතේ. අද දවසේ කාට හරි දරුවෙට දැන් සම්බන්ධ වෙලා ඉන්නවනම් අමාරුවෙන් හරි ඒගොල්ලන්ට කරන්ට් එක නැති නිසා Wi-Fi ගැටලු අරවත් එක්ක ඕන දෙයකට ඕගොල්ලෝ ලින්ක් එක මේ රෙකෝඩින් එක ඉල්ල ගන්න පුතේ. රෙකෝඩින් එකේ ලින්ක් එක අනිත් දරුවන්ටත් මම ගෲප් එකට දාන්නම් අනිවාර්යෙන් මේකේ
රෙකෝඩින් එක දෙනවා කියලා මේ එනිසාම මම අද ලොකු කොටසක් කතා කරන්නේ මේක අපි ඉගෙන ගත්තේ නැති කොටසක් හැබැයි වුන්ත්‍ර පත්‍රය ඉගෙන ගත්තට දශම සංඛ්‍යා ඉගෙන ලකුණු කිරීම අද තමයි දැන් ඉගෙන ගත්තේ ඒ නිසා ඔන්න අලුත් කොටසක් මේක හැබැයි විශේෂම අලුත් එකක් නෙවෙයි අරකෙම හිතාගෙන දාගන්න පුළුවන් සාමාන්‍ය තේරෙන දරුවෙක්ට දැන් පුතේ ඔබ අතුරට ගත්තේ 6 මම ගත්තේ 6 ඉරක් එකනේ ඔබට 7 ඉරක් ගන්න පුළුවන් ඕන 8 ඉරක් එක 9 ඉරක් දෙක ඕන එකක් ගන්න පුළුවන් ඒකට අදාළ සංඛ්‍යාව ලියවෙන්න ඕනේ හැබැයි ඈ 9 ඉරක් දෙක ගත්තා නම් ඔබ ලියන්න ඕන 9.2 කියලා යතුරු ඔයාට කැමති විදිහට යතුරු ලියන්න පුළුවන් හරිද ඔයගලන් තාම ලියනා ඉන්නවද තාම ලියනා ඉන්නවද alright ලියන්න කාටද ප්‍රශ්නයක් නම් අහන්න පැහැදිලි තැනක් තියෙනවා නම් අකුරු පේන්නේ නැත්නම් අහන්න සර් එක යතුරුයිද දාන්න පුළුවන් ඔයාලට මොකද පුතේ එක යතුරුයිද ඔය එක ගන්නකට දාන්න පුළුවන් මට අහන ප්‍රශ්නේ පැහැදිලි නෑ කියන්නේ ඔයාගේ කියන එක නිකන් අර පැහැදිලිව ඇහෙන්නේ ඔයාගේ මැසේජ් එකක් විදිහට ප්‍රශ්නේ දාන්න බලන්න පුතේ ටයිප් කරලා දාන්න පුළුවන්ද chat box එකට මට ඇහුනේ එකම ඉලක්කම ලියන්න පුළුවන්ද වගේ මොකක් හරි ඒ වගේක් ඇහුනේ ප්‍රශ්න පුතේ අනිවාර්යෙන් දැන් දාන්න බැරි නම් ඔයා ගැටලුවක් නම් chat box එකට දාන එක පස්සේ ලාවක් හරි මගෙන් අහන්න WhatsApp වලින් හරි අහන්න මගේ නම්බර් එක ඇතිනේ ඔය එක ගන්න දෙකට එක යතුරුයිද දාන්න පුළුවන් යතුරු එක යතුරක්ද දාන්න පුළුවන් කියලා දහන්නේ ඔව් සර් හරි යතුරු එකක් කිව්වම ඇති හරිද තව යතුරු දෙක තුන ලියන්න ඕනේ නැහැ හරිද යතුරු වෙනස් කරන්න පුළුවන් තව කෙනෙක්ට වෙන යතුරක් ලියුවේ හැකියි මොකද්ද ලියන්න පුළුවන් ඔය යතුරුම නෙවෙයි ලියන්නේ මේ යතුරුම නෙවෙයි ඕන කෙනෙක් තව කෙනෙක්ට ඕන නම් මේක නැතුව මෙහෙම ලියන්න පුළුවන් යතුරු කියලා ලියලා 9 ඉරක් 2 යනු 9.2 යන්නයි කියලා එයාට ඒක ලියන්න පුළුවන් මේක මකලා මේක නැතුව අරක ලියන්න පුළුවන් හැබැයි මේකට ගැලපෙන්න ඕනේ 9 ඉරක් 2 කියන එක 9.2 92 නෙවෙයි යතුරු දෙක තුන ලියන්න ඕනේ අරක 6.1 මේක 9.2 මේක එහෙම ගොඩ ලියන්නේ එක යතුරක් ලියනවා මේකෙන් මොකක් හරි එක අවස්ථාවක් අරගෙන එච්චර යතුරු අවශ්‍යයි හරිද දැන් කාලේ ඇති කියලා එතන පුතේ අපි දැන් ඉදිරියට යමු දැන් පුතේ වුන්ත්‍ර ප්‍රත්‍ය සටහන් දැන් ඔයාලට දත්ත ටිකක් දුන්නාම නැත්තම් මොනවා හරි සංඛ්‍යා ටිකක් ඉලක්කම් ටිකක් දුන්නාම ඔයාට වුන්ත්‍ර ප්‍රත්‍ය සටහනේ ලකුණු කරගන්න එක දැන් ගේමක් නෙවෙයි නේද ඔයා දන්නවා කොහොමද වුන්ත්‍රය සහ පත්‍රය වෙන් කරගන්නේ ඊට අදාළව වුන්ත්‍රය පැත්තේ මොනවද ලියවෙන්නේ පත්‍රය පැත්තේ මොනවද ලියවෙන්නේ කියලා ඔයගොල්ලෝ දන්නවා right එහෙනම් පුතේ අපි ඊළඟ අනුමාත්‍රිකාවට යමු වුන්ත්‍ර පත්‍ර සටහනකින් වුන්ත්‍ර පත්‍ර සටහනකින් නිරූපිත දත්තවල වුන්ත්‍ර පත්‍ර සටහනකින්
නිරූපිත දත්තවල වුන්ත්‍ර පත්‍ර සටහනකින් නිරූපිත දත්තවල විසිරීම කවුරුත් මේක අඳින්න එපා. සර් මොකද්ද කිව්වේ? අනුමාතෘකාවක් වුන්ත්‍ර පත්‍ර සටහනකින් නිරූපිත දත්තවල විසිරීනවා කියන්නේ අපි විසිරෙනවා කියන මොන හරි දෙයක් විසිරලා යනවා කියන්නේ අපි ඒ වගේ අදහසක්. විසිරීම කියන්නේ නිකන් කොච්චරක් දුරට වුන්ත්‍ර පත්‍ර සටහනේ සංඛ්‍යාවක් තියෙනවද කියන අදහස. නැත්තම් දත්ත කොහොමද තියෙන්නේ? දත්ත මොන පරාසෙ මොන සංඛ්‍යා ඇතුළේද තියෙන්නේ? කොච්චරක් දුරට ඈත් වෙලාද දත්ත ටික තියෙන්නේ කියන අදහස තමයි ඔබේ තියෙන්නේ. අපි බලමු උදාහරණ වලින් හරි. පුතේ මම පුංචි වුන්ත්‍ර පත්‍ර සටහනක් යන්දා ළමුයින් 15 දෙනෙක්ගේ ලකුණු කියලා හිතන්නකෝ මේක. 15 දෙනෙක්ගේ ලකුණු 50න් දෙන පේපර් එක ලකුණු මේ. 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15. යතුරු මම දෙනවා. යතුරු මොකක්ද දෙන්නේ? 3 ඇල ඉරක් 3 ඉරක් 3 යනු 33 යන්නයි. දැන් ඔයාලට තේරෙන්න ඕනේ නම් මොන සංඛ්‍යාවද මේ? එකේ සිට 100 දක්වා නැත්නම් බිංදුවේ සිට 100 දක්වා සංඛ්‍යා. මේක 33 නම්. එහෙනම් පුතේ දැන් ඔයාලගේ මම මෙහෙම අහනවා. මේ සංඛ්‍යා ටික මම ලිව්වොත් නැවත දැන් මේක ආහාරෝහණ පිළිවෙලටම සැකසීලානේ තියෙන්නේ නේද? ආරෝහණ පිළිවෙලටම සැකසීලා තියෙන්නේ. පුතේ මම සංඛ්‍යා ටික ලිව්වොත් මේ සංඛ්‍යාව කීයද කියන්නේ මට බිංදුව සහ 7. වෘත්තයේ බිංදුව පත්‍රයේ 7. සංඛ්‍යාව කීයද? 7. වෘත්තයේ බිංදුව සංඛ්‍යාව 5 පත්‍රයේ 5. ඊපස්සේ කීයද? 12. 50. එතකොට පුතේ මම නැවත ටික සංඛ්‍යා ටික කොහොම දැන් ලිව්වහම ඔයාලට තේරෙන්න ඕනි සංඛ්‍යා ටික ආරෝහණ පිළිවෙලට සකස් වෙලාම ලියවෙනවා. දැන් මට මේ යට තියෙන සංඛ්‍යා ටික මේ ළමයි මං කිව්වා ළමයි 15 දෙනෙක්ගේ ලකුණු ගණන් විෂයට දීපු ඇගීමක ලකුණු 50න් තමයි දීලා තියෙන්නේ. හරිද පුතේ? 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 හරි 15ම. එතකොට පුතේ මං ඇහුවොත් එහෙම දැන් මේ පන්තියේ මේ ඇගීම සඳහා ගත්ත අඩුම ලකුණ කීයද? 5. ළමයි මේ දෙක මාරු වෙන්න ඕනි. මේක 5 මෙතෙන්ද මෙතන 7 වෙන්න ඕනේ ඈ. මොනවා කිව්වෙත් නේ ආරෝහණ ක්‍රමයට දාන්න එහෙම නෙන්න ඕනේ. right. අවම ලකුණ කීයද? 5. දැන් ආරෝහණ ක්‍රමයට හරියට තියෙනව නේද? දැන් ඔක්කොම හරිය 2 3 3 8 2 3 9 හරි. 5 නේද? එහෙනම් පුතේ මේක අපි කියනවා මේ දත්ත සමූහයේ අවම අගය කියලා. එහෙනම් පුතේ දත්ත සමූහයක අවම අගය වෙන්නේ අවම අගය කියන්නේ මේ දත්ත ටිකේ තියෙන පොඩිම සංඛ්‍යාව. හරිද? අවම අගය. ඒක දැන් පැහැදිලිනේ. එහෙනම් වුන්ත්‍ර පත්‍ර සටහනක පුතේ අවම අගය කොහොමද හොයාගන්නේ? පත්‍රයේ මේ මුලින්ම ලියවිච්ච පත්‍රයට අදාළ සංඛ්‍යාව. මේක නම් 5. එතකොට මට කියන්න බලන්න මේ දත්ත ටිකෙන් උපරිම අගය කීයද? 50. 50 කියන්නේ වැඩිම ලකුණු 50නේ පුතේ. අපි කියනවා මේක තමයි උපරිම අගය කියලා. හරි. උපරිම අගය කියන්නේ ඒ දත්ත ටිකේ තියෙන ලොකුම සංඛ්‍යාව. ආරෝහණ පිළිවෙලට සැකසුවාම මුලින්ම තියෙන්නේ අවම අගය. අවසානයේ තියෙන්නේ උපරිම අගය. එතකොට මට කියන්න පුතේ වුන්ත්‍ර පත්‍ර සටහනකින් නම් මේක මෙහෙම ලියන්නේ නැතුව
මේ සංඛ්‍යා ටික නැවත ලියන්නේ නැතුව වුන්ත්‍ර පත්‍ර සටහන විතරක් දුනොත් අවමගේ හොයාගන්නේ කොහොමද? උපරිමගේ හොයාගන්නේ කොහොමද? අවසානයේට ලියලා තියෙන අගය අවසානට ලියලා තියෙන පත්‍රයේ අවසානට ලියලා තියෙන වෘන්තයේ එකෙත් අවසාන පත්‍රය. පත්‍රයට අදාළ සංඛ්‍යාව. පැහැදිලිද? එහෙනම් 150. එහෙනම් පුතේ අපිට මේ විදිහට සංඛ්‍යාව ඕන වෙන්නේ නැහැ. එහෙනම් වෘන්තර පත්‍ර සටහනක් දුන්නාම අපිට ඒ දත්ත සමූහයේ අවමගය සහ උපරිමගය හොයාගන්න. right. එහෙනම් පුතේ වෘන්තර පත්‍ර සටහනකින් නිරූපිත දත්තවල විසිරීම කියන අනුමාත්‍රිකාව යටතේ තරුවක් දාලා මෙන්න මෙහෙම ලියන්න. තරුවක් දාලා මෙහෙම ලියන්න. එහෙම ලියන්න. දත්ත සමූහයක දත්ත සමූහයක කුඩාම අගය දත්ත සමූහයක කුඩාම අගය දත්ත සමූහයක කුඩාම අගය දත්ත සමූහයක කුඩාම අගය එනම් ආරෝහණ පිළිවෙලට සකස් කළ පසු මුලින්ම ලියවෙන සංඛ්‍යාව එම දත්ත සමූහයේ පුතේ මේ වචනේ වෙන පාඩකින් ලියුවත් කමක් නැහැ නැත්නම් ලියලා යටින් ඉරක් ගහන්න. එම දත්ත සමූහයේ අවම අගය ලෙස හඳුන්වයි. අවම අගය ලෙස හඳුන්වයි. එහෙනම් පුතේ ඔන්න අවම අගය කෙනෙක් කවුද කියලා දන්නවා. දැන් එහෙනම් අපි ඒකටම චුට්ටක් පහලින් ලියන්න. තවත් කාරණාවක්. අපි කොහොමද වෘන්තර පත්‍ර සටහනක් දුන්නොත් අවමගේ හොයාගන්නේ? පළමු වෘන්තයේ පළමු පත්‍රයට අදාළ සංඛ්‍යාව තමයි මේ. හරි මෙහෙම ලියන්න. දැන් ලියන්න. කරුවක් දාලා ලියන්න මෙන්න මේව. වෘන්තර පත්‍ර සටහනක පළමු පත්‍රයට අදාළ සංඛ්‍යාව එම වෘන්තර පත්‍ර සටහනේ අවම අගය වේ.
නම් පුතේ ඔබ අවම අගේ දන්නවා. ඒ දත්ත ටිකේ පොඩිම එක්කෙනා. මහ ලොකු දෙයක් නෑ. right? එහෙනම් පුතේ ඊළඟ තරුවක් දාන්න දැන් 15ට තව කරුණක් ලියනවා. දැන් අපි උපරිම අගය ගැන ඉගෙන ගත්තා. උපරිම අගය වෙන්නේ කවුද? දත්ත සමූහයේ ඉන්න ලොකුම සංඛ්‍යාව, විශාලම අගය. ඒක නැත්තම් ආරෝහණ පිළිවෙලට සකස් කරාම අවසානට ලියවෙන එක්කිනා. සූත්‍රපත්‍ර සටහනේ කොහොමද හොයාගන්නේ? අවසන් වෘත්තයේ අවසන් පත්‍රයට අදාළ සංඛ්‍යාව. හරි. එහෙනම් මේ තරුව ලියන්න. දත්ත සමූහයක දත්ත සමූහයක දත්ත සමූහයක දත්ත සමූහයක දත්ත සමූහයක විශාලම දත්තය දත්ත සමූහයක විශාලම දත්තය දත්ත සමූහයක විශාලම දත්තය දත්ත සමූහයක විශාලම දත්තය එනම් ආරෝහණ පිළිවෙලට සකස් කළ පසු ආරෝහණ පිළිවෙලට සකස් කළ පසු එනම් ආරෝහණ පිළිවෙලට සකස් කළ පසු එනම් ආරෝහණ පිළිවෙලට සකස් කළ පසු අවසානයට ලියවෙන දත්තය අවසානයට ලියවෙන දත්තය අවසානට ලියවෙන දත්තය එම දත්ත සමූහයේ එම දත්ත සමූහයේ උපරිම අගය එක පොඩ highlight කරගන්න යටින් ඉරක් ඇඳගන්න නැත්නම් වෙන පාටක් භාවිතා කරන්න එම දත්ත සමූහයේ උපරිම අගය ලෙස හඳුන්වනවා. හරි. නම් ඔන්න උපරිම අගය මොකද්ද? දැන් ඔබ අඳරන්න නෑ තාම එපා. සුටක් ඉන්න. තව වාක්‍යයක් තියෙනවා ලියන්න. වාක්‍ය තව එකක් ලියන්න වෙනවා. කම්මැලිද? නෑනේ. සුටක් ලියමු දැන් අටවසේ ලොකු ළමයි. මේ නෝට් එකක් දෙන්න පුතේ අමාරුවෙන් ඔන්ලයින් එකේ අමාරුවෙන් කැඩි ලියලා කොහොමද ලියාගන්නේ? ඔබට මේ එකපාරු ගන්න දේ ඔක්කොම එකපාර ඔලුවට වෙලේ මතක තිබ්බට ටික දවසකින් අමතක වෙනවා. අමතක වෙච්ච වෙලාවට පොත බලන්න තමයි මේක දාලා දීලා තියෙන්නේ. ඒ නිසා ලියලා දීලා තියෙන්නේ. ඒ නිසා ලස්සනට නෝට් එකත් ඔයගොල්ලෝ මේන්ටේන් කරගන්න. ඒ කියන්නේ ලස්සන නෝට් එක අරන් යන්න. ගොඩාක් ලොකු කැටයන් ඕනේ නැහැ. මේ කියන්නේ වෙන වෙන පාටවල එහෙම මුකුත් ඕනේ නැහැ. ලස්සන ලියන්න. නැවත බලන්න ආසතින විදියට. ගණන් කියලා අපිට නෝට් එකක් නැතුවම බෑ. ගණන් කියන්නේත් නෝට් එකක් එක්ක යන්න ඕනේ. හරි. පුතා ඊළඟට අපි යමු මේ කාරණාවත් ලියාගමු. වුන්ත්‍රපත්‍ර සටහනක ඊළඟ තරුව වුන්ත්‍රපත්‍ර සටහනක අවසන් වෘත්තයේ අවසන් පත්‍රයට අදාළ අවසන් පත්‍රයට අදාළ සංඛ්‍යාව එම වුන්ත්‍රපත්‍ර සටහනේ මොකද්ද? එම වුන්ත්‍රපත්‍ර සටහනේ මොකද්ද කියලා ලියන්න එපා. එම වුන්ත්‍රපත්‍ර සටහනේ උපරිම අගය වේ.
දැන් පුතේ උන්තර පත්‍ර සටහනක ඕගොල්ලෝ දන්නවා කවුද අවමගය උපරිමගය. දැන් පුතේ මම අලුත් කෙනෙක් හොයලා දෙනවා. දැන් අපි උපරිමගය අවමගය දන්නවනේ නේද? දැන් මම ඔයාලට මෙහෙම කියනවා. උපරිමගයක් තියනවා කියලා හිතන්නකෝ පුතේ. උපරිමගය 5. sorry අවමගය 5 උපරිමගය 50නේ. එතකොට පුතේ මේ අනිත් සෑම දත්තයක්ම 50 සහ 5 අතරනේ තියෙන්නේ. 7 ඊට 50 පැනපුව ඒව නෑනේ. 5ට අඩු ඒව නෑනේ. එහෙනම් අපි කියනවා පුතේ ස කීයටද ඉවර වෙන්නේ? මට දෙන්න අද දවසේ මම ගොඩක් වෙලා කරන්නේ නෑ. 12ට ඉවර කරනවා. right? අද දවසේ මම ඉතින් මේකේ තීර ටික අවසන් කරලා ඉවර කරනවා. මම අද 12 මාර 12:45 වෙනකම් වෙන්ද කරනවානේ. අද එහෙම කරන්නේ නෑ. අද කරන්ට් එක යට නිසා ගොඩක් දරුවෝ අඩුයි. ඔයාලා රෙකෝඩින් ඉල්ල ගන්න අවශ්‍යය. හරි. පුතේ 5 තමයි අවමගය. 50 තමයි උපරිමගය. අනිත් සියලුම අගය, අනිත් සියලුම දත්ත පුතේ මේක ASCII තියෙන්නේ. එහෙනම් අපි කියනවා මේ පරාසය තුල 5 සහ 50 පරාසය තුල තමයි පුතේ අනිත් දත්ත ටික තියෙන්නේ. එහෙනම් අපි කියනවා දත්ත සමූහයක පරාසය අපිට හොයන්න පුළුවන්. පරාසය හොයන්න පුළුවන්. දත්ත සමූහය පුතේ උපරිම අගයෙන් අඩු කරන්න ඕනි අපි අවම අගය. දැන් අලුත් කෙනෙක් මම අඳුලා දුන්නා දත්ත සමූහයක පරාසය කියන්නේ කවුද? උපරිම අගයෙන්. ඒ දත්ත සමූහයේ උපරිම කෙනාගෙන් පොඩිම කෙනානේ අහිංසකයව අඩු කරනවා. එතකොට තමයි අපිට පරාසය. උපරිම අගයෙන් අවම අගය. හැමදාම ඉතින් අවම කෙනාට නේද? අඩු සැලකිලි. යා තමයි අඩු කරන්නේ. right? අඩු සැලකිලි කාටද? අඩු කෙනාට. ඒ නිසා අඩු කෙනාන් අඩු කරනවා උපරිම අගය. right. එහෙනම් පුතේ අලුත් කෙනෙක් මම අඳුරලා දුන්නා කවුද? දත්ත සමූහයක පරාසය. එහෙනම් අපි මෙහෙම ලියමු. චුට්ටි කරුණක්. තව මේකත් ලියා ගන්න අවශ්‍යයි. මෙහෙම ලියන්න එනම්. දත්ත සමූහයක උපරිම අගය හා අවම අගය අතර දත්ත සමූහයක උපරිම අගය හා අවම අගය අතර උපරිම අගය හා අවම අගය අතර උපරිම අගය සහ අවම අගය අතර උපරිම අගය සහ අවම අගය අතර උපරිම අගය සහ අවම අගය අතර වෙනස උපරිම අගය සහ අවම අගය අතර වෙනස කියන්නේ පුතේ පරතරය කියන අදහස. වෙනස එම දත්ත සමූහයේ පරාසය ලෙස හඳුන්වයි. අලුත් වචනයක් ඕන යටින් ඉලක්ක ගන්න පරාසය. එම දත්ත සමූහයේ පරාසය ලෙස හඳුන්වයි. පරාසය. ඉංග්‍රීසියෙන් අපි කියනවා රේන්ජ් කියලා. රේන්ජ්. පරාසය ලෙස හඳුන්වයි. හොඳයි පුතා. ඔබ පරාසය කියන එකත් ඉගෙන ගත්තා. දැන් මට දරුවනි මේකේ පරාසය ඕන හොයන්න වුණොත් මොකද මගේ උපරිම අගය කීයද 50. අවම අගය කීයද 5. එහෙනම් 50න් 5ක් අඩු කරලා තමයි 45යි. ඔව් 45. රයිට්. එහෙනම් පුතේ මෙන්න මේක විතරක් කියා ගන්න දැන්ට මම මේ කොටු කරලා තියෙන එක මම ඊට පස්සේ ගාණක් විදිහට මේක දෙන්නේ. නිසා මේ උන්තර පස්සටහන දැන්ට අඳින්න යන්න එපා. මේ පරාසය හොයන ක්‍රමය ලියලා කොටු කරලා ඕනනම් බල්බ් බැල් ටිකක් අල්ලලා මොනවා හරි කරලා ගන්න ටක් ගාලා. කැටයන් ටිකක් දාලා ගන්න කොහොලා ආසයිනේ. පරාසය සමානයි උපරිම අගය අඩු කිරීම අවම අගය. උපරිම අගය අඩු කිරීම අවම අගය.
හරි. එහෙනම් පුතේ දැන් මේ වෘන්තරපත්‍ර සටහන දාගන්න හැමෝම. ගානක් විදිහට උදාහරණයක් විදිහට දාගන්න. උදාහරණය කියලා මේක දාගන්න ඉක්මනට. චුට්ටයි තියෙන්නේ. මොකද ලියන්න ඕනේ? දැන් ලියා ගන්න වෘන්තරපත්‍ර සටහන. වෘන්තරපත්‍ර සටහන ඇඳලා පුතේ මෙන්න ප්‍රශ්නේ තියෙනවා. ඉහත වෘන්තරපත්‍ර සටහනේ පළවෙනි එක අවමගය, උපරිමගය සහ පරාසය සොයන්න. සහ කියලා දාන්න. සහ පරාසය සොයන්න. okay ප්‍රශ්න තුනක් තියෙනවා. ලෙසි. ඉහත වෘන්තරපත්‍ර සටහනේ අවමගය, උපරිමගය සහ පරාසය සොයන්න. පුතේ පරාසය හොයන ඔයාලා සූත්‍රය දැන් ගන්නේ. ක්‍රමේ දන්නවා. ඒක ලියලා ඉන්න ඕනේ. හරි මට කියන්නකෝ දැන්. උත්තර ගන්න ඉතින් ඉවර කරන්නකෝ ඔයගොල්ලෝ. අවමගය කෙලින්ම ලියන්න. මේ උත්තරේ. උපරිමගය කෙලින්ම ලියන්න. ඊට පස්සේ පරාසය හොයනකොට නම් අරක ලියලා ඉන්න. පරාසය වෙන ක්‍රමය ඔයගොල්ලෝ දන්නවනේ. පරාසය සමානයි උපරිමගය අඩු කිරීම අවමගය. right බලමු පුතේ අපි. අදට කාලය ඇති. අවමගය බලන්න කීයද? පළවෙනි වෘත්තයේ පළවෙනි පත්‍රයට දාලා කියන්නේ 0.5. ඉතින් 0.5 කියලා යනවනේ 5 ලිව්වම ඇති ඈ. 0.5 ලිව්වත් වැරදි නෑ ඉතින්. උපරිමගය පුතේ අවසාන වෘත්තයේ අවසාන පත්‍රයේ තියෙන එක පත්‍රයයි එකෙන් ඉන්නේ නිසා 50. 50. දැන් පුතේ වට පරාසයත් හොයන්න කියනවා. හරි. පරාසය වෙනේ අපි ඉස්සරම මේක ලියලා පරාසය සමානයි උපරිම අගය අඩු කිරීම අවමගය. ඒක ලියලා ඉන්න. හැම වෙලේම පුතේ ඔබ විභාගෙත් ඔක ලියලා ඉන්න. ඊට පස්සේ දැන් අඩු කරන්න. හරි. උපරිමගය කීයද? 50යි. 50න් අඩු කරන්න 5. ඊට පරාසය 45. ඔය විදිහට උත්තරේ ලියවෙන්න ඕනේ. මේ වාක්‍යයෙන් සඳහන් වෙන සම්බන්ධතාවය ලියලා ඉන්න ඕනේ. පරාසය සමානයි උපරිමගය අඩු කිරීම අවමගය 50න් 5ක් අඩු කරාම 45යි. හොඳයි පුතේ. සිළු දින අවසන් නේද? තාම ලියන කෙනෙක් ඉන්නවද කවුරු හරි? නැහැ. එහෙනම් පුතේ මේ ප්‍රශ්න ලියා ගන්න හැමෝම ප්‍රශ්නයක් විදිහට ලියා ගන්න. එක්තරා ආයතනයක ප්‍රශ්නයක් විදිහට ලියා ගන්න ළමයි. එක්තරා ආයතනයක
එක්තරා ආයතනයක පසුගිය දින 25 තුල එක්තරා ආයතනයක පසුගිය දින 25 තුල නිපදවන ලද බල්බ සංඛ්‍යාව පහත දැක්වේ. හරි. ඔන්න පුතේ දින දත්ත ටික ලියා ගන්න හැමෝම. ලියා ගන්න ඉක්මනින්. වරද්දක් නැතුව හරියට ලියා ගන්න. දැන් ලියා ගන්න හරියටම තියෙන සංඛ්‍යා ටික. බලන්න 5 වරක් 5 25 කියවිලා නේද? එහෙනම් දවස් ඒ කියන්නේ පුතේ 151ක් එක දවසක. ඊළඟ එක දවසේ 138යි නිපදවලා තියෙන්නේ. එක දවසේ 171යි ඒ වගේ ඈ. 100 ගණන් තමයි නිපද වෙලා තියෙන්නේ. ඉක්මනින් ලියා ගන්න ඔය ටික. පුතේ මේ ප්‍රශ්නේ හැමෝම ලියා ගන්න. ලියාගෙන ඔයගොල්ලන්ට මම තව මේක ලියාගත්ත පස්සේ තව ප්‍රශ්න ටිකක් දෙනවා. ඒක දීලා මම අද නවත්තනවා. මේක සාකච්ඡා කරන්නේ ලබන සතියේ ලබන බ්‍රහස්පතින්දා මුලින් කතා කරලා තමයි ඔයගොල්ලන්ට මේක ගෙදරටක් විදිහට දෙන්නේ. මේ ටික මේ ගාන විතරක් කතා කරලා තමයි අපි ඊළඟට මාතේ මධ්‍යස්ථයේ ආරම්භ කරන්නේ. මම මේකට ඔයගොල්ලන්ට ටියුට් එකක් දුන්නේ නැහැ පුතේ. ඒතොර ඒ කොටස අවසන් කරලා පස්සේ දෙසැම්බර් මාසේ ටියුට් එක ආරම්භ කරනවා. ඒකට දාලා තියෙන්නේ මම පරිමාණ රූප සම්භාවිතාව සහ පෙරසලාකරණය. තාම ටියුට් ගන්න නැති දරුවෝ ඉන්නවනම් ගන්න. ඒක ලබන සෙන්සුරාදාන් ආරම්භ වෙනවා. මොකද මේ බ්‍රහස්පතින්දා මේ කොටස අවසන් කරනවා. පරිමාස්ත්‍ර ටියුට් ගන්නද? මොකද පුතේ? සර් දෙසැම්බර් මාසේ ටියුට් ගන්නද? ගන්න පුතේ. දැන් ටියුට් එක දීලා තියෙන ආයතනයේ මම මැසේජ් එකක් ගෲප් එකට දාන්න කිව්වා. ඔයගොල්ලන්ගේ account numbers වලට සල්ලි දාන අයත් එහෙම හිතත් ඔයගොල්ලන්ගේ මේ විස්තර දාලා තියෙන group එකට message එකක් විදිහට. ඒ නිසා ටියුට් ගන්න. මොකද 15 වෙනිදාන් පස්සේ අපි අලුත් group හදනවා ලබන අවුරුද්දට. ගිය මාසේ හදන්න හිටියේ මම කිව්වා අපි දෙසැම්බර් මාසේ chance එක දෙමු ටියුට් ගන්න දරුවන්ට කියලා. ඊට පස්සේ 9 වසරේ group එක හදන පුතේ 15 වෙනිදාන් පස්සේ අලුත් group ක්‍රියාත්මක වෙනවා. ඒ නිසා 15ට කලින් ගන්න. මේ මාසේ 15ට කලින් ගන්න. ඒ කියන්නේ මේ ඉදිරි දවස් දෙක තුන අතර ගන්න. හරි. පුතේ මේක සටහන් කරගෙන ඉවරද? ප්‍රශ්න ටික දෙන්න තියෙනවා. ඉවරයි සර්. හරි. එහෙනම් පුතේ ලියන්න මෙහෙම පහලින්. සර් තාම ලිව්ව නැහැ. ලියන්න ඉක්මනින් ලියන්න. පුතේ මග අරගන්න එපා හරියට ලියන්නේ. ඔයගොල්ලෝ ස්ක්‍රීන්ෂොට් එකකුත් ගන්න. ස්ක්‍රීන්ෂොට් එකක් ගන්න. එතකොට නැවත චෙක් කරගන්න හරි පුළුවන්. හැබැයි ස්ක්‍රීන්ෂොට් එකක් ගන්න පුළුවන්. අර චූටි කොටුවක් තියෙන ඔයගොල්ලන්ගේ ඒ කොටුව පොඩක් පහළට යවන්න අර කවුද පෙන්වන්න ඉන්නේ? කාගේ ෆොටෝ එකක් පෙන්වන්න හද තියෙන කොටුව තියෙන්නේ ඒක පහළට අරගෙන ස්ක්‍රීන්ෂොට් එකක් ගන්න අංක ටික තියෙනවා. හොඳයි පුතේ. එහෙනම් පහලින් අපි මෙහෙම ලියමු. ඉහත දත්ත සමූහය රෝමි ලක්කම් එක විදිහට ගන්නකො. ඉහත දත්ත සමූහය ගුන්ත්‍ර පත්‍ර සටහනක ඉහත දත්ත සමූහය ගුන්ත්‍ර පත්‍ර සටහනක නිරූපණය කරන්න. දෙවෙනි ප්‍රශ්නේ දිනකට නිපදවන ලද අවම
බල්බ සංඛ්‍යාව කීයද? ඊළඟ ප්‍රශ්නේ දිනකට නිපදවන ලද උපරිම බල්බ සංඛ්‍යාව කීයද? හතරවෙනි එක මෙම දත්ත සමූහයේ පරාසය සොයන්න. ඔන්න ප්‍රශ්න හතරක් විදිහට යන්නේ. ඉස්සරව මේක මුද්‍රපත් සටහනක ලකුණු කරන්න ඕනේ. ඊට පස්සේ අවමගේ අහනවා. අවම බල්බ සංඛ්‍යාව කියන අවමගේ. උපරිම බල්බ සංඛ්‍යාව කියන උපරිමගේ අහලා තියෙනවා. ඊට පස්සේ පරාසය අහනවා. right. එහෙනම් පුතේ අපි ඔය ප්‍රශ්නේ කතා කරන්න ඊළඟ දවසේ. හරි කාරණා ටික මෙහෙමයි. මේ බ්‍රහස්පතින්දා හවස 6:00ට හෝ 7ට දාන්නම්කෝ. 7ට හරි 6:00ට මම ලින්ක් එක දාන්නම් ඔයගොල්ලන්ට කලින්. සෙමිනාර් එකක මාතය මධ්‍යස්ථය මධ්‍යයන්නේ. ඊටාම වැදගත් ඕ ලෙවල් වල නිකන් අවශ්‍ය වෙන ටිකක් මාතේ මධ්‍යස්ථය මධ්‍යයන්නේ කියන එක. මාතේ එකක් මධ්‍යස්ථය එකයි මධ්‍යයන්නේ එකයි. හරිද? දැන් පාසල වල උගන්වලා පොඩ්ඩක් ඔය ටික පැටලිලා වගේ ඉන්නවනම් දරුවෝ ඕන කෙනෙක් සම්බන්ධ වෙන්න එදාට නොමිලි කරන්නේ කුන්ත්‍ර පත්‍ර නැතත් ඒ ටික තේරුම් නැතත් අරකින් ඉගෙන ගන්න පුළුවන්. ඒ නිසා අලුත් කෙනෙක් හරි එන්න කියන්නේ නොමිලි කරන්නේ සෙමිනාර් එකක්. ඕනෑම යාළුවෙක් යවන්න. ඒක ගැටලුවක් නෑ. හරි ඊළඟ කාරණා තමයි එතකොට ටියුට්ස් ගන්න 15ට කලින් අලුත් හදන නිසා අලුත් groups ඔයගලන්ට මේ එන්න බැරි නම් අවිස්සාව වලට අර නම්බර්ස් වලට කතා කරලා account numbers ඉල්ලගෙන ආයතනයේ ඒතර ඔයගලන්ට ගෙදරටම පෝස්ට් කරනවා ටියුට් එක. ඒ නිසා මේ 15ට කලින් සියලු දෙනා රෙජිස්ටර් වෙන්න අලුත් අවුරුද්දේ WhatsApp group සඳහා 2022 groups හදනවා දැන්ම මේ 15න් පස්සේ. ඒ නිසා ඉක්මනින් සම්බන්ධ වෙන්න. මොකද ඉස්සරහට නැත්තම් ඔයගලන් links ගන්න බැරි වෙයි. හරි ඔය කාරණා ටික තමයි පුතේ කියන්න තියෙන්නේ. ප්‍රශ්නේ ලියාගෙන අවසන් හැමෝම right අවසන් නැති කියලා හිතනවා. එහෙනම් අපි අද දවසේ මෙතනින් නවත්තමු. අද පොඩ්ඩක් කලින් නවත්තන්නේ මේ. මොකද මේ කොටස අවසන් සහ ගොඩක් අය ඉල්ලුම් කරා අලුත් කොටසක් පටන් ගන්න එපා කියලා. ඒ නිසා මාතේ මධ්‍යස්ථයේ මධ්‍යන්නේ සෙමිනාර් එකක් විදිහට දාලා එදාට ඉවර කරලා ලබන සතියේ සෙනසුරාදා සිට ටියුට්ස් ආරම්භ වෙනවා. ඒ කියන්නේ දෙසැම්බර් මාසයේ ටියුට්ස් එකට දාලා තිනවා පුතේ පාඩම් 3ක්. අවසාන පාඩම් 3ම දාලා තියෙනවා. පරිමාණ රූප සම්භාවිතාව සහ ටෙස්ලාකරණය. සමහර අය දැන්ටම ටියුට් අරන් තිබ්බා. පරිමාණ රූප සම්භාවිතාව හා ටෙස්ලාකරණය පාඩම් ටික දාලා තියෙනවා. එතකොට මේ වසර ඉවර වෙන්න කලින් අපි මේ දෙසැම්බර් මාසය තුල මේ පාඩම් සියල්ල අවසන් කරලා ඉදිරි මාස දෙක තුල පේපර් සාකච්ඡාවට යනවා. ඉතින් වැදගත් දේවල් පේපර් එකවලදී අර මුල් පාඩම් වලට මාත් එක්ක ඉගෙන ගත්ත දරුවන්ට අවසානයේදී මාත් එක්ක සම්බන්ධ වෙච්ච දරුවන්ට පේපර් වලදී මම මුල් පාඩම් වල දේවලුත් මතක් කරලා දෙනවා. පුනරීක්ෂණයක් විදිහට තමයි පේපර්ස් ටික කියන්නේ. ඒ නිසා ඒවටත් සම්බන්ධ වෙන්න පුළුවන් පුතේ. හරි එහෙනම් ඔයගොල්ලෝ හැමෝටම ආයිබෝවන් දරුවන් සරණයි. සුබ දවසක් සුබ සතියක් වේවා. ලබන බ්‍රහස්පතින්දා අපි හමු වෙමු. ආයුබෝවන් සර්